හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ තවත් සමහර අය එකතු වෙමින් ඉන්නවා. ඉතින් මම අර පන්තියේදී මතක් කරපු විදිහටම අපිට අපව වතාවක් මේ සාමාන්‍ය පන්ති නවත්තන්න සිද්ධ වුණා. ඉතින් එන තත්ත්වය අනුව අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ දැනට අපි ඔන්ලයින් ක්‍රමයට යන් මේ තියෙන තත්ත්වයන් යටතේ අපිට පරිමේ කරන්න පුළුවන් දේවල් ටික කරන්න උත්සාහ ගමු. ඉතින් වෙන්න වගේම මේ මතක් කරනවා ඔයගොල්ලන්ගේ මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න. ඒ වගේම අවශ්‍ය වෙලාවකදී විතරක් මම කිව්වොත් ඔන් කරගන්න. ඊළඟට අපිට මේ කරන්න තියෙන පාඩම ගත්තාමත් පොඩි ගැටලු ටිකක් තියෙනවා. එකක් තමයි දැන් තිහාරිය දිනත ක්ලාස් එකේ අපිට මේ සමහර දැන් පාඩම් මගහරිච්ච ටිකක් තියෙනවා. දිනත අයට ඒ ටික මං කොහොමද සම්පූර්ණ කරන්න කියලා පස්සේ කියන්නම්. ඒ ඉදිරියේදී දැනට අපි පොදුවේ අලුත් පාඩමක් තමයි කරන්න යන්නේ. ඉතින් මේකේ මේ ටියුට් එකක් ගන්න කියලා මෙසේජ් එකක් දාලා තිබ්බා. සමහරලාට එහෙම ගන්න බැරි වෙච්ච ඉන්න පුළුවන්. ඒ අය දැනට මෙහෙම කරන්න ඔයගොල්ලන්ගේ දැන් ලියන මොකක් හරි පොතක අපි කතා කරද්දී පාඩමට අදාළ දේවල් ටික සම්පූර්ණ කරගමු. ඊට අමතරව මේ සැරේ ඔය දකින්න නැති ගෲප් එකට ආවනම් ඒකේ දාලා තිබිච්ච පණිවිඩේ තිබ්බාර දැන් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පන්තියේ තියෙන්නේ ඉතින් ඔන්ලයින් ක්ලාස් එක මම කියන්නේ බදාදා 6 ඉඳන් 8 වෙනකන් විවිධාකාර ගැටලු ගැන ගොඩක් අය දැනුම් දීලා තිබ්බා. එතකොට මොකක් හරි හේතුවකින් මේ වෙලාවේ ඔබට සම්බන්ධ වෙන්න බැරි වෙනවා හෝ සමහර විට මොකක් හෝ තාක්ෂණයේ ගැටලු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණොත් එහෙම අයට විකල්පයක් දක්වලා තියෙනවා. ඒකෙදි ඔබට පුළුවන් ඉරිදා දවසේ උදේ 6 ඉඳන් රාත්‍රී 12 දක්වා කාලය තුල මේ පාඩම නැවත වතාවක් බලන්න. ඒකට ලින්ක් එකක් එයි ගෲප් එකටම. ඒතර ඒකෙන් පාඩම බලන්න පුළුවන්. ඒතර දැනට ටියුට් එක ගත්තේ නැති අය ඉන්නවා නම් මේ ඉදිරි දවස්වල දුනක් ක්ලාස් එකට ඇවිල්ලා කියන්නේ මේ ඔසාකයකට හරි තිනදට හරි ඇවිල්ලා තිනදට නම් උදේ 11 මාරෙන් පස්සේ යන්න. මේ ඔසාකයකට නම් 10ට විතර පුළුවන්. ඒ කියන්නේ එතන කියන්නේ 10 ඉඳලා 6 දක්වා ගම්පහ පුළුවන්. අරේ හවසට කමදනේ 4 විතර වෙනකම් පුළුවන්. ඒ කාලය ඇතුළත ඇවිල්ලා විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය කියන මෙන්න මේ ටියුට් එක අරගෙන නැත්නම් ඔබට අරගන්න පුළුවන්. දැන් මේකට අදාළව තමයි අපි කතා කරන්නේ මේ පාඩම. ඒතර ටියුට් එක නැත්නම් මම කිව්වා දැනට කොලේක හෝ වෙනත් පොතක සටහන් කරගමු.
එතකොට ඔබට ටියුට් එක ගත්තාම ඕනනම් ඉරිදට කලින් නැවත වතාවක් ටියුට් එක අරගෙන ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි දැන් මේ පටන් ගන්නකොටමත් මම කිව්වා අර මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න. මොකද මයික් එක ඔන් කරගෙන ඔබ කතා නොකර ඉන්න පුළුවන්. හැබැයි ගෙදර අවට එන ශබ්ද ඔක්කොම එනවා. ඒ හින්දා අනිත් අයට බාධාවක්. ඒ හින්දා ඒක ඕෆ් කරගන්න. හරි දැන් මේ අපි මේ කතා කරන්න යන්නේ විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය කියන කොටස මේකට අදාළ යම් යම් දේවල් පල්ලෙහා පන්තිවල අපි සාකච්ඡා කරපුවා තියෙනවා. කියන්නේ විදුලි ධාරාව සම්බන්ධව නැත්නම් විද්‍යුත් ශක්තිය සම්බන්ධයෙන්. අපි නිකන් මතක් කරලා බැලුවොත් දැන් විදුලිය පාවිච්චි කරන උපකරණ ගොඩක් ඒවා ඔයගොල්ලෝ ගෙදරදී පාවිච්චි කරලා ප්‍රයෝජන ගන්නවා. විදුලි උපකරණ මතක් කරොත් එහෙම ගොඩක් ඒවා ඔබේ මතකයට එනවා. දැන් මේ උපකරණවලදී විද්‍යුත් ශක්තිය කියන එකනේ දෙන්නේ. ඒ කියන්නේ උපකරණයට දෙන්නේ. ඉතින් ඒකෙදි මේ උපකරණය ඇතුලේදී විද්‍යුත් ශක්තිය තවත් ශක්ති වර්ග කීපයකට වත් කිරීම එමත් නැත්නම් පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. දැන් උදාහරණයක් මේකේ බැලුවොත් අපි ගමුකෝ හීටරයක්. හීටරයක මොකක්ද සිද්ධ වෙන ශක්ති පරිවර්තනය. දැන් මේ හීටරයට අපි දෙනවා විද්‍යුත් ශක්තිය. එතකොට හීටරෙන් අපි තාපය නිපදවා ගන්නවා. ඒ තාප ශක්තිය තමයි ප්‍රයෝජනවත් ශක්තිය විදිහට මේකෙදි ලැබෙන්නේ. එතකොට දැන් මේ පරිවර්තනයක් ලියන විදිය මතකද? ශක්ති පරිවර්තනයක් ලියනකොට සාමාන්‍ය සම්මත ක්‍රමයක් තියෙනවා. ඔබට සමහරට මතක ඇති මේක මේ පල්ලෙහා පන්තිවලදී ඉගෙනගෙන තියෙන එක. මුලින්ම උපකරණයට ලබා දෙන ශක්තිය ලියන්න ඕන. ඒක දැන් හීටරය කියලානේ අපි ගත්තේ. හීටරයේදී හීටරයට දෙන ශක්ති වර්ගය විද්‍යුත් ශක්තියනේ. එහෙමනම් දැන් විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙන්න ඕන. හීටෙන් දෙන්නේ ආපහු අපිට දෙන්නේ තාප ශක්තිය. ඒතකොට මේක මේ පරිවර්තනය නැත්තම් ශක්ති පරිණාමනය කියන එක ලියනකොට මුලින් තියෙන ශක්ති වර්ගය කියලා ඊතලයක් දානවා. ඊට පස්සේ අපිට පරිවර්තනය වෙලා ලැබෙන ශක්තිය ලියනවා. එතන තාප ශක්තිය. මේක තමයි සම්මත ක්‍රමය. යම් කිසි උපකරණයකදී ශක්ති පරිවර්තනය නැත්නම් ශක්ති පරිණාමනය අපේ වචනයකුත් කියනවා ශක්ති පරිණාමනය. මේ විදිහට තමයි ශක්ති පරිණාමනය ලියන්නේ. දැන් ටියුට් එකේ මේ ඔය උදාහරණය පෙන්නලා තියෙනවා. ඒකේ මුලින්ම කියනවා මේ විද්‍යුත් උපකරණ වල ජවය හා ශක්තිය කියන
එකට අදාළව විද්‍යුත් ශක්තිය භාවිතා කර එදිනෙදා විවිධ කාර්යයන් ඉටු කර ගැනීමේදී විද්‍යුත් ශක්තිය වෙනත් ශක්තියින් බවට පරිවර්තනය කරගනී. ඒකට උදාහරණයක් විදිහට තමයි හීටරය දීලා තියෙන්නේ. ඒතර විද්‍යුත් ශක්තිය ඊතලයක් දාලා තාප ශක්තිය කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා උපකරණ කීපයක්. මෙන්න මේ උපකරණවල ওই ශක්ති පරිණාමනය නැත්නම් ශක්ති පරිවර්තනය ලියන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න මේ ටික ලියන්න මේ පෙන්සලෙන් ලිව්වත් කමක් නැහැ. ඒකට මොනවාරි වැඩ තිබුණොත් හදා ගන්න පුළුවන්. බල්බය, මෝටරය, ගුවන් විදුලි යන්ත්‍රය, විදුලි පංකාව, ගුවන් විදුලි යන්ත්‍රය, විදුලි පංකාව. හරි ඉස්සෙල්ලා මේ බල්බය කියන එක ලියමුකෝ. බල්බය. ඒක ඉස්සෙල්ලා ලියලා ඉමුකෝ. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මේ අපිට ප්‍රයෝජනවත් ශක්ති වර්ගය තමයි පරිවර්තන වෙලා එද්දී. ඒකට අපිට බල්බෙන් ප්‍රයෝජනවත් විදියට ලැබෙන ශක්තිය මෝටරය ඊට පස්සේ තියෙන්නේ. ගුවන් විදුලි ඊට පස්සේ ලියමුකෝ. විදුලි පංකාව කියන එක තියෙනවා. ෆෑන් එක. බලන්න දැන් මේක ඔයගොල්ලෝ තේරිච්ච විදියට නැත්නම් මතක තියෙන විදියට ඉස්සෙල්ලා මේකේ ශක්ති පරිණාමණය ලියන්නකෝ. මම හිතන්නේ බල්බේ ලියන්න ඇති. බල්බේට අපි දෙන්නේ විද්‍යුත් ශක්තිය. එතකොට මේකෙන් අපිට ප්‍රයෝජනවත් විදිහට ලැබෙන්නේ ආලෝකය. සාමාන්‍ය සූත්‍රිකා බල්බ් එක නම් තාපයක් ලැබෙනවා. තාපය සහ ආලෝකය දෙකම ලැබෙනවා. නමුත් අපි මෙතෙන්දී අපිට ප්‍රයෝජනවත් ශක්තිය ලැබෙන්නේ මොකද තාපයයි ආලෝකයයි දෙකම එකට වගේ තමයි ලැබෙන්නේ. බල්බය කියන එකට එතකොට පරිණාමණය ලියුවොත් විද්‍යුත් ශක්තිය හිතලයක් දැම්මා ආලෝක ශක්තිය. ඕනනම් ආලෝක ශක්තිය සහ තාප ශක්තිය කියලා ලියන්න පුළුවන් එකට. නමුත් මේක විතරක් ප්‍රමාණවත් බල්බයට. මෝටරය ගත්තොත් මේකටත් විද්‍යුත් ශක්තිය දෙනවා. විද්‍යුත් ශක්තිය දැන් මෝටරය අපිට එකපාරට නම් ඊළඟට චලනයක් නිසා
චාලක ශක්තිය කියලා තමයි ලියවෙන්නේ. හැබැයි ඇත්තට මෝටරේ ගත්තොත් මුලින්ම විද්‍යුත් ශක්තිය දුන්නාම මේ විදුලි ධාරාව යනවා කම්බි දඟරයක් දිගේ. ඒතර මෝටර එක මෙන්න මේ කම්බි දඟරය තුලින් විදුලි යනකොට ඒකේ චුම්බක බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ චුම්බක ශක්තිය. ඊට පස්සේ ඒකේ බලපෑමෙන් තමයි චාලක ශක්තිය නැත්නම් අර භ්‍රමණය වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේකේ කෙලින්ම විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය කියලා සමහරලාට පල්ලෙහා පන්තිවලදී අපි ලියනවා. නමුත් දැන් 11 නිසා මේක ලියනකොට අපිට මේ පියවර තුනම පාවිච්චි කරන්න වෙනවා. චුම්බක ශක්තිය ඊට පස්සේ චාලක ශක්තිය. පියවර තුනකින් ලියන්න මේ විදිහට මෝටරේ එහෙමනම් විද්‍යුත් ශක්තිය ඊට පස්සේ චුම්බක ශක්තිය ඊට පස්සේ චාලක ශක්තිය. මේ විදිහට අපිට ගන්න වෙන්නේ. ගුවන් විදුලිය. ගුවන් විදුලියට අපි විදුලිය දුන්නාම අපිට මේකෙන් ආපහු ලැබෙන්නේ ශබ්දය. ඒතර ශබ්දයට කියනවා ධ්වනි ශක්තිය කියලා. එහෙනම් ඒකත් ලියමු අපි. විද්‍යුත් ශක්තිය ඊට පස්සේ ධ්වනි ශක්තිය. මේ විදිහට තමයි එන්නේ. බලන්න දැන් ඔයගොල්ලෝ අඩුපාඩු තියෙනවා නම් ඔය ටික සම්පූර්ණ කරන්න. ඊට පස්සේ තියෙන විදුලි පංකාව. දැන් සාමාන්‍ය විදුලි පංකාවේ අපි අර පල්ලෙහා පන්තිවලදී ලියන්නේ විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය කියලා. හැබැයි දැන් ඔය මෝටර එකත් අපි දැන් ඉස්සර ලිව්වේ කෙලින්ම විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය. නමුත් මං කිව්වා දැන් මෝටර එකට විදුලිය දුන්නාම ඒකේ අර විද්‍යුත් චුම්බකත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි චාලක ශක්තිය එන්නේ. දැන් විදුලි පංකාවකත් ඇතුලේ තියෙන්නේ මෝටරයක්. එහෙනම් මෝටරේ ශක්ති පරිණාමණයම තමයි විදුලි පංකාවටත් ලියන්න වෙන්නේ. එහෙනම් ඒකත් ඒ විදිහටමයි ලියන්න වෙන්නේ. දැන් අර පල්ලෙහා පන්තිවලදී ඔයගොල්ලෝ සමහරවිට මේ විදුලි පංකාව ලියන්නේ විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය කියලා. නමුත් මේක හරියටම ලිව්වොත් අර පියවර තුනම ලියන්න වෙනවා. එහෙනම් විද්‍යුත් ශක්තිය ඊට පස්සේ චුම්බක ශක්තිය ඊට පස්සේ චාලක ශක්තිය. චාලක ශක්තිය. ඔය තියෙන එතකොට මේ ලියන විදිය ශක්ති පරිණාමණය ලියපු ටික ආපහු හරියට බලන්න. බල්බ් එකේ තියෙන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පත් වෙනවා. මෝටරේදී විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය බවට පත් වෙලා එතනින් චාලක ශක්තිය බවට පත් වෙන්නේ. ගුවන් විදුලියේ විද්‍යුත් ශක්තිය ධ්වනි ශක්තිය බවට. විදුලි පංකාවේ විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය ඊට පස්සේ චාලක ශක්තිය. හරි අඩුපාඩු තියෙනවා නම් දැන් සම්පූර්ණ කරගන්න පුළුවන්. මේක අපි කලින් දන්න දෙයක්. ශක්ති පරිණාමණය කියන එක. ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා දැන් අපි මේ බල්බය කියලා ලියලා තියෙන්නේ සාමාන්‍ය සූත්‍රිකා බල්බ් එකක්.
ඒ සූත්‍රිකා බල්බ් එකනේ මුලින්ම තෝමස් අල්වා එඩිසන් හැදුවා කියලා කියන්නේ. අර 999 වතාවක් විතර මේක හදන්න ගිහලා අසාර්ථක වෙච්ච කතාවක් කියන්නේ. 990ක් කරේ 99 වතාවක් කරේ එහෙම එක එක කතන්දර තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් උත්සාහ කරලා හදාගත්ත එකක් නේ. ඒතර එහෙම සූත්‍රිකා බල්බ් එකක සිද්ධ වෙන ශක්ති පරිණාමනේ තමයි මේ තියෙන්නේ. අර යටින් දාලා තියෙනවා මේ ප්‍රතිදීප්ත පහන් වලදී විද්‍යුත් ශක්තිය මුලින් පාරජම්බුල කිරණ බවටත් ඊට පසු දෘශ්‍ය ආලෝකයේ බවටත් පත්වේ කියලා. මේ කියන්නේ ඔය මේ ටියුබ් ලයිට් කියලා කියන්නේ. ඒ ටියුබ් ලයිට් තමයි ප්‍රතිදීප්ත පහන්. ඒවැ සූත්‍රිකාවක් නැහැ. ඒවැ විද්‍යුත් ශක්තිය දුන්නාම ඒක ඇතුලේ පාරජම්බුල කිරණ නිපදවනවා. දැන් අර තරංග සම්බන්ධ පාඩමේදී මේක අපි කියලා තියෙනවා පාරජම්බුල කිරණවල ප්‍රයෝජනයක් කියලා. මේ ප්‍රතිදීප්ත පහන් වලින් ආලෝකය නිපදවීම ප්‍රතිදීප්ත පහනක ටියුබ් ලයිට් එකක ඒ වීදුරු ඇතුල් පැත්තේ පාරජම්බුල කිරණ උරාගෙන සුදු ආලෝකය නැත්නම් දෘශ්‍ය ආලෝකය නිකුත් කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ගාලා තියෙනවා. එතකොට ටියුබ් ලයිට් එක ඇතුලේ පාරජම්බුල කිරණ නිපද වෙලා ඒව ඇවිල්ලා මෙහෙම මේ ටියුබ් ලයිට් එක ගත්තොත් එහෙම දැන් මේ වගේ ටියුබ් ලයිට් එකේ වීදුරුව තියෙනවනේ. ඒකට මේ දෙපැත්තේ මේ විදුලිය දුන්නාම මේකේ මෙයා පාරජම්බුල කිරණ හදනවා. ඒව ඇවිල්ලා අර මේ වීදුරුව ඇතුල් පැත්තේ ගාලා තියෙන රසායනික ද්‍රව්‍ය වල ගැටුණාම මේකෙන් එළියට සුදු ආලෝකය නිකුත් කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔය ක්‍රමය තමයි ඔය ටියුබ් ලයිට් එක එළිය විහිදුවන ක්‍රමය. ඉතින් මේකේ අර සූත්‍රිකාවක් නිපද වෙලා ඒකෙන් තාපය ඇවිල්ලා ඊට පස්සේ ආලෝකය එනවා නෙමෙයි. මේකේ පාරජම්බුල කිරණ හදනවා. පාරජම්බුල කිරණ වැදුනහම වීදුරුව ඇතුල් පැත්තේ ගාලා තියෙන රසායනික ද්‍රව්‍ය පාරජම්බුල කිරණ උරාගෙන දෘශ්‍ය ආලෝකය නැත්නම් සුදු ආලෝකය නිකුත් කරනවා. ඒකයි මේ ඒක වෙනම දාලා තියෙන සාමාන්‍ය සූත්‍රිකා බල්බ් එක ක්‍රමය නෙමෙයි. හරි. දැන් මේ විදුලි උපකරණයක් ගන්න ගියාම දැන් බල්බ් එකක් ගන්න ගියාම ඉස්සර නම් අර මේ වගේ තියෙන මම ඔය කලින් කියපු සූත්‍රිකා බල්බ් එක මේවා එකක් කඩේට ගිහිල්ලා ගන්න ගියාම ඉල්ලන්නේ කොහොමද? දැන් බල්බ් එකක් දෙන්න කිව්වහම මුදලාලිට ඕන එකක් දීලා හරි අරගෙන හරි හරියන්නේ නැහැ නේ. සමහරට මුදලාලි අහනවා මේ කීයේ බල්බ් එකක්ද? මේ කීයේ බල්බ් එකක්ද කියලා අහන්නේ ගාන නෙමෙයි. සමහරලාට මුදලාලි අහන්න පුළුවන් වොට් කීයේ බල්බ් එකක්ද? සමහර අය කඩේට ඇවිල්ලා ඉල්ලන්නේ මේ 60 බල්බ් එකක් දෙන්න, 100 බල්බ් එකක් දෙන්න, 40 බල්බ් එකක් දෙන්න කියලා. දැන් ඔය කියන්නේ රුපියල් 40, රුපියල් 60, රුපියල් 100 නෙමෙයි. ඔය කියන්නේ බල්බ් එකේ වොට් ගාන. මේ වොට් ගාන කියන්නේ විද්‍යාත්මකව කිව්වොත් මේ බල්බ් එකේ ක්ෂමතාවය. ක්ෂමතාවය කියන එක තමයි ඔය වොට් වලින් කියන්නේ. ක්ෂමතාවය. මොකද්ද ක්ෂමතාවය කියලා අදහස් කරන්නේ? විදුලි උපකරණය දැන් බල්බ් එකම ගමුකෝ. වොට් 60 බල්බ් එකයි වොට් 100 බල්බ් එකයි ගත්තාම මොකද්ද මේ දෙකේ පත්තු කළාම අපිට තියෙන වෙනස? වොට් 60ට වඩා
වොට් සිය බල්බ් එකේ ආලෝකය වැඩි. එළිය වැඩි. එතකොට මේ ක්ෂමතාවය වැඩි වෙනකොට බල්බ් එක නම් එළිය වැඩි. සමහර වෙලාවට කැසට් ගුවන් විදුලි යන්ත්‍ර ඇම්ප් ඒ වගේව ගන්න ගියාමත් වොට් කියන එක අහලා තියෙනවා. ඒතර වොට් අගේ වැඩි නම් ඒ උපකරණේ ශබ්ද වැඩි. දැන් මේකේ ආලෝකය වැඩියෙන් තියෙනවා තමයි වොට් 100 බල්බ් එකේ. ඒතර ආලෝකය වැඩියෙන් තියෙන්නේ මෙයා ඒ කියන්නේ වොට් 100 බල්බ් එක ක්‍රියා කරනකොට වැඩි ශක්ති ප්‍රමාණයක් තප්පරයකදී වැය වෙනවා. ඒතර ඒකෙන් කොටසක් තමයි ආලෝකය බවට පත් කරන්නේ. එතකොට එළිය වැඩි, වොට් ගාන වැඩි කියන්නේ එයා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණයක් වැඩි. එහෙනම් මේ ක්ෂමතාවය කියන්නේ විද්‍යාවට අනුව ක්ෂමතාවය කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. දැන් කාර්ය කිරීමේ ශීඝ්‍රතාව මිනිස්සෙක් වැඩ කරනකොට නම් පේසියෙන් හොයන්න පුළුවන්. කාර්ය ප්‍රමාණය හොයලා ගත වෙච්ච කාලය අනුව. උපකරණයකදී කාර්ය කිරීමේ ශීඝ්‍රතාව හෝ අර ශක්තිය වැයීමේ ශීඝ්‍රතාව විදිහට ක්ෂමතාවය කියන එක ගන්න පුළුවන්. වෙන විදිහකට කිව්වොත් මේ ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය හෝ ඒකක කාලයකදී වැය වෙන ශක්ති ප්‍රමාණය. මේකට කියනවා කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් ක්ෂමතාවය කියලා. ඉතින් අපි ක්ෂමතාවය යන කුමක්ද කිව්වහම පොදුවේ කියනවා කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව කියන්නේ හැම වෙලේම ඒකීය කාලයකදී ඒකක කාලයකදී නැත්නම් සරලව ගත්තොත් තප්පරයකදී කරන කාර්ය ප්‍රමාණය. එහෙම නැත්නම් තප්පරයකදී වැය වෙන ශක්ති ප්‍රමාණය. දැන් අදහස පැහැදිලිද කියලා බලන්න. දැන් ක්ෂමතාවය කියන්නේ කිසියම් කාර්යයක් කරනකොට හරි ශක්තියක් වැය වෙනකොට හරි ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය හෝ වැය වෙන ශක්ති ප්‍රමාණය. ඒ විස්තරය තමයි මේ තියෙන්නේ බලන්න. විද්‍යුත් උපකරණයක ක්ෂමතාව. ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය වේ. අන්නේ වාක්‍ය හයිලයිට් කරන්නකෝ. ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය වේ. ඒක තව ටිකක් විස්තර කරලා තමයි මේ තියෙන ඊළඟට විදුලි උපකරණවල ක්ෂමතාවය සෙවීමට ඒකක කාලයකදී සිදුවන කාර්ය ප්‍රමාණය හෝ කාල ඒකකයකදී වැයවන ශක්ති ප්‍රමාණය ගණනය කළ හැකිය. මේ ක්‍රම දෙකටම හොයන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් කාර්යයක් කරනකොට නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාව මේ විදිහට හොයන්න පුළුවන්. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව දැන් ඔය කියපු එකම සමීකරණයකට ගත්තොත් කාර්ය ප්‍රමාණය බෙදීම ගත වෙච්ච කාලය. සාමාන්‍ය මිනිස්සෙක් කාර්යයක් කරනකොට ඒ ක්‍රමයට කාර්ය කිරීමේ ශීඝ්‍රතාව හොයන්න පුළුවන්. හැබැයි දැන් විදුලි උපකරණයක් ක්‍රියා කරනකොට අපිට බලයක් යොදලා
ඒ බලය නිසා යම් චලනයක් වුණා කියලා එහෙම එකක් පේන්නේ නැහනේ. දැන් මිනිස්සෙක් මාක් කර බලයක් යොදලා වස්තුවක් ඇදගෙන ගියොත් බලය අර චලන වෙච්ච දුරින් වැඩි කළා කාර්ය ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට ඒකට ගත වෙච්ච කාලයත් අරගෙන මේ ලියලා තියෙන ක්‍රමයට ශීඝ්‍රතාව හොයන්න පුළුවන්. නමුත් දැන් බල්බ් එකක් හරි වෙන විදුලි උපකරණයක් හරි ක්‍රියාත්මක වෙනකොට එහෙම එකක් පේන්නේ නැහැ. අපි දෙන්නේ විද්‍යුත් ශක්තිය. ඒ කියන්නේ මෙතෙන්දී අපි ගන්නෙ අර ශක්තිය වැය වෙන ශීඝ්‍රතාව. දැන් මේකෙදි විදුලියට අදාළ තොරතුරු ටිකක් පාවිච්චි කළා මේ ක්ෂමතාව ගණනය කරන්න පුළුවන් සමීකරණයක් හදලා තියෙනවා. බලන්න. මේකේ තියෙනවා සමීකරණයක්. මේක දැන් විදුලි උපකරණයක ක්ෂමතාවය. විදුලි උපකරණයක ක්ෂමතාවය සමාන වෙනවා මොකටද බලන්න සමාන වෙන්නේ? විභව අන්තරය ඒකට සපයන ධාරාවෙන් වැඩි කරාම විභව අන්තරය V කියලා අපි කියන්නේ වැඩි කරනවා ධාරාවෙන්. I කියලා සංකේතවත් කරන්නේ. එතකොට විදුලි උපකරණයක ක්ෂමතාවය විභව අන්තරය ධාරාවෙන් වැඩි කරලා ගන්න පුළුවන්. දැන් මේකම අපිට සංකේත වලට හරවන්න පුළුවන්. මේක දැන් මතක තියාගන්න ඕන සමීකරණයක්. විදුලි උපකරණයක ඔය විභව අන්තරය ගහලා තියෙනවා. ඒ වගේම ඒක උපරිම ක්ෂමතාවෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ධාරාවත් ඒකේ දාලා තියෙනවා. එතකොට මේ දෙකේ ගුණිතයෙන් තමයි ඔය ක්ෂමතාවය ලැබෙන්නේ. ඒ වෙන විදිහට කිව්වොත් තප්පරයකට කොච්චර ශක්තියක් වැය වෙනවද කියන එක. දැන් මේක සංකේත වලට හරවනකොට ක්ෂමතාවයට P අකුර පාවිච්චි කරනවා. P සමානයි V වැඩි කිරීම I. ඒතර P සමානයි VI කියලා සමීකරණයක් උන්නගලා තියෙනවා ක්ෂමතාවයට. මේ දෙකෙන් එකක් එතකොට මතක තියාගන්න. ක්ෂමතාවය කියන්නේ මොකක්ද? විභව අන්තරය වැඩි කිරීම ධාරාව. නැත්නම් P සමානයි VI. හරි. ඒක එතකොට ඔන්න මතක තියාගන්න ඕන එකක් විභාගෙදී උමනා වෙන එකක්. ගණනය කිරීම වලදී අපිට ඕන. P සමානයි VI. හරි. බලමු එහා පැත්ත. V කියන එකේ ඒකකය වෝල්ට් කියන එකකින් තමයි විභවාන්තරය මනින්නේ. වෝල්ට් දක්වන්නේ කැපිටල් V අකුරෙන්. ඊට පස්සේ I කියන්නේ ධාරාවනේ. ඒ ධාරාව මනින්නේ ඇම්පියර් වලින්. ඇම්පියර් වල සංකේතය කැපිටල් A. දැන් ඔය දෙවෙනි පිටුවේ උඩම තියෙන සංකේතات එක්ක වම් පැත්තේ V කියලා තියෙන්නේ විභවාන්තරය, I කියන්නේ ධාරාව, P කියන්නේ ක්ෂමතාවය. එතකොට දැන් විභවාන්තරය වෝල්ට් වලිනුත් ධාරාව ඇම්පියර් වලිනුත් අරගෙන මේකේ අගය වුවාම ක්ෂමතාවය ඒකකය වොට් විදියට තමයි සලකන්නේ. මේ වොට් කියන එක කැපිටල් W අකුර වොට්. වොට් පාවිච්චි කරන්නේ ක්ෂමතාවයට. වෝල්ට් පාවිච්චි කරන්නේ විභවාන්තරයට. වෝල්ට් වලින් මනින්නේ විභවාන්තරය. ඇම්පියර් වලින් මනින්නේ ධාරාව. ඒකක ටිකක් මතක තියාගන්න. හරි දැන් මේ සූත්‍රය මතකයිනේ. P සමානයි V වැඩි කිරීම I.
නැත්නම් VI. හරි. ඔය සූත්‍රයට අදාළව ගණනය කිරීම 3ක් තියෙනවා. බලන්න P = VI සූත්‍රය. එහෙම නැත්නම් ක්ෂමතාවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව. මොකනේ සූත්‍රය? ඔය සූත්‍රය පාවිච්චි කළා බලන්න මේ දීලා තියෙන ගණන් 3 හදන්න. හැබැයි සූත්‍රය ලියලා නිවැරදිව ආදේශ කරලා උත්තරේ අරගෙන නිවැරදි ඒකක වලින් දාන්න. හරි. බලන්න පොඩි වෙලාවක් දෙන්නම්. ගණන් 3 හදමුකෝ. මං හිතන්නේ දැන් ඉවර ඇති. පළවෙනි එක නම් පොඩි දෙයක් තියෙන්නේ. ගානේ තියෙනවා බලන්න හොඳට කියවලා. මේ වගේ එක වඩා හොඳයි ඉස්සෙල්ලාම ඕගොල්ලෝ අර දීලා තියෙන තොරතුරු ටික චුට්ටක් සටහන් කරගත්තොත්. මේකේ තියෙන්නේ බොට් 60 බල්බයක සූත්‍රිකාව හරහා ඇම්පියර් 2ක ධාරාවක් ගලා යාමේදී බල්බයේ දෙකෙලවර විභවාන්තරය. එතකොට මේකේ දැන් මේ කියන්නේ මෙහෙම බල්බ් එකක් තියෙනවා නම්
මේ විදිහට බල්බ් එකක් බල්බ් එක තියෙනවා සූත්‍රිකාව හරහා ඇම්පියර් 2ක ධාරාවක් යනවා කියලා තමයි කියන්නේ. ඒතර තොරතුරු ගත්තොත් බලන්න මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙනවා බල්බේ වොට් ගාන. මේ බල්බ් එකේ වොට් ගාන කියන්නේ P 60යි W. ඊට පස්සේ තියෙනවා ධාරාව I ඇම්පියර් දෙකක් කියලා තියෙන්නේ. I කියන එක ඇම්පියර් දෙකයි. අහන්නේ මේකට දැන් විදුලිය මෙහෙම දුන්නාම මේ දෙකලවර විභවාන්තරය V කියන එක. ඒක තමයි දන්නේ නැත්තේ. අපි දැන් කලින් ඉගෙන ගත්ත සමීකරණය ලිව්වොත් P සමානයි VI. P සමානයි VI. දැන් මේකේ P කියන එක දන්නවා 60යි. V කියන එක දන්නේ නැහැ. I දන්නවා. ඇම්පියර් දෙකයි. දැන් V කියන එක නා හොයන්න තියෙන්නේ V සමානයි ඒක මෙහාට බෙදීමක් විදිහට ගෙනාපුවාම 60 බෙදීම 2 උත්තර එනවා 30යි. V සමානයි 30යි. V කියන්නේ විභවාන්තරයනේ. එහෙනම් මනින්නේ වෝල්ට් වලින්. වෝල්ට් 30යි. ඒකට උත්තරේ. ওই විදිහට තමයි සූත්‍රයට ආදේශ කරලා අපිට හදන්න වෙන්නේ. දැන් මේ ක්‍රමයටම බලන්න අනිත් එක. හීට් රේ ක්ෂමතාවය දීලා තියෙනවා. එතකොට ඒකේ විභවාන්තරයක් දක්වලා තියෙනවා. නැත්තේ මොකද්ද? ධාරාව තමයි අහන්නේ. අර වගේම මුලින් තොරතුරු ටික ලියා ගන්න. දැන් නිකාම ඉලක්කම් ටිකක් ඔහේ කපලා දාලා උත්තරේ ලියන්න එපා. තොරතුරු ටිකත් පැත්තක ලියා ගන්න, සූත්‍රය ලියන්න. ඊට පස්සේ ආදේශ කරලා උත්තරේ ගන්න. හරි බලමු දැන් දෙවෙනි එක. P කියන එක දීලා තියෙනවා 2000යි. මේක මේ සර් කලින් ස්ලයිඩ් එක පොඩ්ඩක් දාන්නකෝ. එතකොට P කියන එක 2000යි. විභවාන්තරය 240යි. එතකොට ඒක වෝල්ට් වලින් තියෙන්නේ. එහෙමනම් අපි ගත්තොත් හරි සර්. හරිද? B කියන එක දීලා තියෙනවා 240යි. වෝල්ට්. I තමා දන්නේ නැත්තේ. එහෙනම් අර වගේම සූත්‍රය ලිව්වා P සමානයි VI. P වෙනුවට ආදේශ කළා 2000.
B කියන එක 240යි. I දන්නේ නැහැ. දැන් I හොයන්න 240 මේ පැත්තට එනවා බෙදීමක් විදියට 2000 බෙදීම 240. බිඳුවට බිඳුව කැපුණා. මේකේ අපි දෙකෙන් බෙදුවොත් 12යිනේ. 100යි 100 බෙදීම 12. එතකොට බලන්න උත්තරය කීයද එන්නේ කියලා. උත්තරේ කීයක් ආවද? 12ක් 8 96යි. එතකොට 4ක් ඉතුරුයි. 40ට 12ක් 3යි. ඇම්පියර් තමයි ඒකකය 8.33 ඇම්පියර් කියලා එනවා. ඒතර මේ හීටරය ඇතුලෙන් ගමන් කරන ධාරාවේ ප්‍රමාණය. හරි ගණන් දෙකක් අපි කතා කරේ. එතකොට පළවෙනි එකේ විභවාන්තරය හොයන්න තිබ්බේ. දෙවෙනි එකේ ධාරාව හොයන්න තිබ්බේ. තුන්වෙනි එක බලන්න. ඒකේ කියනවා විදුලි උපකරණයක් හරහා ගමන් කරන ධාරාව ඇම්පියර් 3කි. දෙකලවර ලබා දෙන විභවාන්තරය වෝල්ට් 240ක් නම් ඒක වෝල්ට් වෙන්න ඕන. ඒකකය ක්ෂමතාවය උපකරණයේ ක්ෂමතාවය සොයන්න කියලා කියන්නේ. ඉතින් අර වගේම අපිට මේ තොරතුරු ටික ලියා ගන්න පුළුවන්. ධාරාව 3යි ඇම්පියර් විභවාන්තරය වෝල්ට් 240යි නම් ක්ෂමතාවය අගය. මේකෙත් බලමු අපි එතකොට තොරතුරු ටික ලියමු. I ධාරාව ඇම්පියර් 3යි. B විභවාන්තරය 240යි වෝල්ට්. ක්ෂමතාවය තමයි දන්නේ නැත්තේ. P. දැන් සූත්‍රය මතක තියාගන්න වෙනවා. P සමානයි VI. ක්ෂමතාවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව. මේකේ P තමයි දන්නේ නැත්තේ. V 240යි I 3යි. එන්න මේ ගුණ කරන්න තියෙන්නේ බිඳුවයි 3 4 12න් දෙක දැම්මා ඉතුරු එකක් 6 1යි 7යි වෝල්ට් 720යි. එතකොට මේ කියන උපකරණයේ ක්ෂමතාවය වෝල්ට් 720යි. ඔය විදිහටයි උපකරණයක ක්ෂමතාවය P සමානයි VI කියන සූත්‍රයෙන් හොයන්නේ. කියන්නේ විභවාන්තරයයි ධාරාවයි දන්නවා නම්. ඊට පස්සේ කියනවා විදුලි උපකරණයකින් වැය වෙන විද්‍යුත් ශක්තිය සෙවීම. දැන් ක්ෂමතාවය කිව්ව මොකද්ද? ශක්තිය වැය වීමේ ශීඝ්‍රතාවය. වෙන විදිහකට කිව්වොත් තප්පරයකදී වැය වෙන ශක්ති ප්‍රමාණය. එතකොට යම් උපකරණයක් කිසියම් කාලයක් ක්‍රියා කළොත් අන්න ඒ කාලය ඇතුලේ කොච්චර ශක්ති ප්‍රමාණයක් වැය වුණාද කියන එක තමයි ඊළඟට මේ බලන්නේ. අපි දැන් මේ කලින් හොයලා තියෙන්නේ එක තප්පරයකට වැය වෙන ශක්තිය. ශීඝ්‍රතාව කියන්නේ ඒකක කාලයකදී වැය වෙන ශක්තියනේ. හරි දැන් මේ බලන්න යන්නේ කිසියම් කාල සීමාවක් උපකරණයක් ක්‍රියා කළොත් වැය වෙන ශක්තිය හොයන විදිය. දැන් උදාහරණයක් ගන්නකො අර අපි මුලින්ම ගමුකෝ. මේ ඉස්සෙල්ලා හීටරයක් ගැන කිව්වේ. හීටරේ මේ තියෙන්නේ ක්ෂමතාවය වොට් 2000යි. මේ දෙවෙනි ගානට අදාළ එක මම කියන්නේ.
ක්ෂමතාව වොඩ් 1000යි. ඒකට විභවාන්තරය 240ක් දෙනවා. එතකොට ධාරාව කොච්චරද කියලා මේ අහන්නේ. දැන් මේ මෙතන තියෙනවනේ මේ මෙන්න මේ වොට් අගය කියන එක. මෙන්න මේකේ තේරුම මොකද්ද? වොට් 2000 කියන එකේ තේරුම. එක තප්පරයකදී ජූල් 2000ක ශක්තියක් වැය වෙනවා. තප්පරයකට ජූල් කියන එක තමයි වොට් කියන්නේ. ඒ ක්ෂමතාවය කියන්නේ ඒකක කාලයකදී නැත්තම් එක තප්පරයකදී වැය වෙන ශක්තිය. දැන් මේ හීටරය එක තප්පරයකට ජූල් 2000ක් වැය වෙනවා. ඒක තමයි වොට් 2000 කියන එකේ අදහස. එතකොට නිකන් හිතන්න මේ හීටරය මිනිත්තුවක් ක්‍රියා කළොත් වැය වෙන ශක්තිය කොච්චරද කියලා හොයන්න කිව්වොත් එක තප්පරයකට වැය වෙන ශක්තිය දන්නවා නම් තප්පර 60ක්නේ මේ මිනිත්තුව. හිත මිනිත්තුව කාලයක් කියන්නේ තප්පර 60ක්. ඒ තප්පර 60 ඇතුලේ වැය වෙන ශක්තිය කොච්චරද කියලා හොයන්න කිව්වොත් මොකද කරන්නේ? එක තප්පරයකට දන්නවා නම් තප්පර 60ක හොයන්න අපි 60ෙන් වැඩි කරනවානේ. එහෙනම් ක්‍රියා කරපු කාල සීමාවෙන් මේ ක්ෂමතාවය වැඩි කරොත් ඒ කාලය තුල වැවෙච්ච ශක්තිය ලැබෙනවා. දැන් මේ හීටරය මිනිත්තුවකදී ක්‍රියා කරද්දී කොච්චර ශක්තියක් වැය වුණාද? ඒක හොයන්න නම් 2000 වැඩි කරන්න ඕන ක්‍රියා කරපු කාලෙන්. හැබැයි මෙතෙන්දී කාලය කියලා ගන්න ඕන තප්පර වලින්. හේතුව තමයි ක්ෂමතාව හොයලා තියෙන්නේ අපි තප්පරයකට ජූල් කොච්චරද කියලා. ඒ නිසා මිනිත්තු වලින් ඇහුවත් තප්පර වලට හරවලා තමයි අපිට මේ ගාන හදන්න වෙන්නේ. එතකොට එහෙනම් මුළු විද්‍යුත් ශක්තිය ගණනය කරගන්න පුළුවන්. මුළු විද්‍යුත් ශක්තිය අර ක්ෂමතාව වැඩි කරන්න ඕන ගත වෙච්ච කාලය. එහෙම නැත්නම් අර ක්‍රියා කරපු කාල සීමාව. ක්ෂමතාව වැඩි කිරීම කාලය. ඒ උපකරණය ක්‍රියා කරපු කාලය. දැන් ඕක මේ සංකේත වලට හැරෙව්වොත් ශක්තිය E කියලා ගත්තොත් ක්ෂමතාවය අපි කියන්නේ P කියලා. එතන කාලය T අකුර දැම්මොත් E සමානයි PT. ඒ කියන්නේ ශක්ති ප්‍රමාණය සමානයි ක්ෂමතාව වැඩි කිරීම කාලය. එතකොට ඔන්න දැන් තව සූත්‍රයක් එනවා. උපකරණයක ක්ෂමතාවය දන්නවා නම් ඒක ක්‍රියා කරපු කාල සීමාව දන්නවා නම් ඒ උපකරණයට වැය වෙච්ච මුළු ශක්තිය මේ ක්‍රමයට හොයන්න පුළුවන්. E සමානයි PT. එහෙම නැත්නම් මුළු විද්‍යුත් ශක්තිය සමානයි ක්ෂමතාව වැඩි කිරීම කාලය. හරි. ඒක පැහැදිලිනේ. එතකොට ඔය E සමානයි PT කියන සූත්‍රය සහ උඩින් තියෙන මුළු විද්‍යුත් ශක්තිය සමානයි ක්ෂමතාව වැඩි කිරීම කාලය. ඒ දෙක මේ වෙන වෙනම මේ වගේ කොටු කරගන්නකෝ. මේ සූත්‍ර දෙක මෙන්න මේ සංකේත වලින් හෝ වචන වලින් මතක තියාගන්න ඕන. ගණනය කිරීම වලදී අපිට වමනා වෙනවා. හරි, දැන් මෙතන තියෙනවා එතකොට සූත්‍රයක්. මීට කලිනුත් අපි සූත්‍රයක් ඉගෙන ගත්තා.
අද කලින් ඉගෙන ගත්ත සූත්‍රය ක්ෂමතාවය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව. දැන් මේක අදකගේ සංකේත වෙන ලියපු විදිය P සමානයි V I. අමන ලිව්වේ. හරි මෙන්න මෙතන තියෙනවා සූත්‍රයක්. මෙතනක් තියෙනවා සූත්‍රයක්. ඔය සූත්‍ර දෙක චුට්ටක් බලන්න. පළවෙනි සූත්‍රයයි දෙවෙනි සූත්‍රයයි E සමානයි PT. දෙවෙනි සූත්‍රයේ තියෙනවා P සමානයි VI. එතකොට දැන් පළවෙනි සූත්‍රයේ තියෙන මෙන්න මේ P කියන එක වෙනුවට මේ මෙතන තියෙන P හොයලා තියෙන ක්‍රමය ආදේශ කරගන්න පුළුවන් නේ. පළවෙනි සූත්‍රයේ P ක්ෂමතාවය වෙනුවට ක්ෂමතාවයට අපි කලින් හොයපු සූත්‍රයේ තියෙන VI කියන එක ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මේකේ මේ පළවන සූත්‍රයේ P ට දෙවන සූත්‍රයේ VI ආදේශ කළ විට මේක පැහැදිලිනේ. P වෙනුවට P හොයපු ආකාරය දානවා VI කියන එක. එහෙනම් දැන් අර E සමානයි PT වෙනුවට E සමානයි P වෙනුවට VI දානවා. එතකොට එනවා E සමානයි දැන් P කියලා දාන්නේ අපි එනකොට VI කියලා දානවා. එතකොට දැන් බලන්න සම්පූර්ණ සමීකරණය ගත්තොත් කොහොමද ගොඩනගන්නේ කියලා. බලන්න ඔයගොල්ලන්ට දැන් එක ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. P සමානයි VI කියන එක ආදේශ වුණාම දැන් අවසාන සූත්‍රයේ විදිහට කොහොමද එන්නේ? මේකේ පෙන්නලා තියෙනවා ඒක බලන්න. ක්ෂමතාවය P සමානයි VI නිසා එය ආදේශ කළ විට කියලා E සමානයි P වැඩි කිරීම T ඊට පස්සේ P වෙනුවට VI ආදේශ කරාම මේ විදිහට ලියන්න පුළුවන්. E සමානයි PT අනිත් සූත්‍රය තමයි P සමානයි VI. එතකොට මේ P ට ආදේශ කළ විට E සමානයි VI වැඩි කිරීම T. ඒ ටික ඔක්කොම එකතු කරලා E සමානයි VI T කියලා සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. මේක E සමානයි VI T කියන එකත් අපිට දැන් මතක තියාගන්න ඕන සූත්‍රයක්. ඒතර V කියන්නේ විභවාන්තරය, I කියන්නේ ධාරාව, T කියන්නේ කාලය. හැබැයි මෙන්න මේක අමතක කරන්න එපා. T කියන එක තත්පර වලින් ගන්න ඕන. තත්පර වලින් තමයි මේක ආදේශ කරන්න ඕන.
එතකොට මේකේ V වෝල්ට් I ඇම්පියර් T තත්පර. එතකොට E කියන එක මේ ජූල් වලින් තමයි ලැබෙන්නේ. ඇම්පියර් වෝල්ට්. ඒකකත් එතකොට මතක තියාගන්න ඕන. එතනම හැබැයි පොඩි ඉඩක් තියෙනවනේ. පොඩ ඉරකින් වෙන් කළා හරි දකුණු පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. මේ උතන දැන් අපි ශක්තිය හොයන සමීකරණයක් හදාගත්තනේ V සමානයි E සමානයි VIT කියලා. ඔයාලට මතකද 10 විද්‍යුත් ධාරාව පාඩමේදී ඕම් නියමය කියලා එකක් ඉගෙන ගත්තා. ඕම් නියමය. දැන් අහුවත් මතක තියෙයිද? ඕම් නියමය මතක් කරොත් එහෙම උෂ්ණත්වය හා අනෙකුත් භෞතික තත්ත්වයන් නියතව පවතින විට සන්නායකයක් තුළින් ගලා යන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. දැන් මේක අමතක කරන් ඔය විද්‍යුත් ධාරාව පාඩම චුට්ටක් ඒ පාඩම අරගෙන බලන්න. හැබැයි මං හිතනවා ඔය ඕම් නියමය මතක නැති වුණත් ඕම් නියමයෙන් ගොඩනැගිච්ච සමීකරණයක් තිබ්බා. අන්න ඒක නම් මතක ඇති කියලා. ඕම් නියමයෙන් ගොඩනැගුණ සමීකරණයක් මොකද්ද? V සමානයි IR කියන සමීකරණය. මෙන්න මේව සමීකරණයක් මතක ඇති. ඕම් නියමයෙන් හදාගත්ත සමීකරණය. හරි. දැන් මේ අපි මෙතෙන්දී ශක්තියට අදාළව E සමානයි VIT කියලා සූත්‍රයක් හැදුවානේ. දැන් අපි මේ හදාගත්ත සූත්‍රේ මෙන්න මේ V කියන එක වෙනුවට මේ සූත්‍රයේ V හදාගෙන තියෙන විදිහ V සමාන වෙනවනේ IR වලට. එහෙනම් මේ පළවෙනි සූත්‍රයේ V හොයපු විදිහක් තියෙනවා. දෙවෙනි සූත්‍රයේ V තියෙන තැනට අපිට අර පළවෙනි සූත්‍රයෙන් IR කියලා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මේකේ Vට එකෙන් ආදේශ කළ විට කියන පළවෙනි සමීකරණයෙන් ආදේශ කළ විට බලන්න ලියන්න පුළුවන් E සමානයි තියෙන්නේ VIT කියලා. මේ V වෙනුවට දාන්න පුළුවන් එහෙනම් IR වැඩි කිරීම IT. මේක පැහැදිලිද බලන්න? මෙතන මේ දෙවෙනි සූත්‍රයේ V වෙනුවට පළවෙනි සූත්‍රයේ V හොයාගත්ත විදිහක් තියෙනවා IR නේ ධාරාව වැඩි කිරීම විද්‍යුත් ප්‍රතිරෝධය. ඒක ආදේශ කරොත් මේ E සමානයි IR වැඩි කිරීම IT කියලා ගත්ත හැකි. I වැඩි කිරීම I වුණාම E සමානයි මේ දෙන්න වැඩි වුණාම I වර්ගය R T. ඔය විදිහට තව අර සමීකරණය වෙනස් කරලා හදාගන්න පුළුවන් ශක්තිය සෙවීම සඳහා E සමානයි I වර්ග RT කියන සමීකරණය.
එතකොට ගණනය කිරීම වලදී ශක්තිය හොයන්න අපිට E සමානයි VIT කියන සූත්‍රය හෝ E සමානයි I වර්ග RT කියන සමීකරණය යොදා ගන්න පුළුවන්. එතන දැන් ওই දකුණු පැත්තේ ඉඩක් තියෙනවා. එතන උඩ ඉඳන් පල්ලෙහාට ඉරකින් වෙන් කළා. අපි මේ අවසානට දැන් මේ ගත්ත සමීකරණය මේ විදිහට මේ හදා ගන්න පුළුවන්. මෙතන ලියන්න මේ ආවේ කොහොමද V සමානයි IR ඕම් නියමයෙන්. ඕම් නියමයෙන්. ඒක තමයි ආදේශ කරගත්තේ E සමානයි VIT කියන සූත්‍රයට. මේකත් මේ ලියලා තියාගමු පැත්තකින්. ඒ කියන්නේ ශක්තිය වැවෙච්ච ශක්තිය සෙවීමට පහත සූත්‍රයද ගොඩ නැගිය හැකිය. හරි මේකේ සූත්‍රය ලියා ගමුකෝ. V සමාන IR කියන එක 10 ඉගෙන ගත්ත ඕම් නියමෙන් ආපු එකක්. එතන V වලට අදාළව තියෙනවා V සමානයි IR කියලා. අපි දැන් ඉගෙන ගත්ත සූත්‍රයේ V වෙනුවට IR ආදේශ කරගත්තා. එතකොට සූත්‍රයක් වෙනවා V සමානයි I වර්ග RT කියලා. මේ ටික ලියා ගමුකෝ. දැන් අපිට විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙද්දී වැය වෙච්ච සම්පූර්ණ ශක්තිය හොයාගන්න ක්ෂමතාවය වැඩි කිරීම කාලය සමීකරණය. ඒ කියන්නේ E සමානයි PT කියන සමීකරණය හෝ E සමානයි VIT කියන සමීකරණය. එහෙම නැත්නම් මේ දැන් අන්තිමට ලියපු හදාගත්ත E සමානයි I වර්ග RT මේ සමීකරණ තුනෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. තවත් සමීකරණ ඕනනම් හදන්න පුළුවන්. නමුත් මේ සමීකරණ ටිකෙන් අපිට ශක්තිය හොයන්න දෙන ගාණක් ඕන එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේකේ මතක තියාගන්න ඔය ඕම් නියමයට අදාළ සමීකරණය ඒකත් එක්ක සම්බන්ධ කරගෙන සමහර වර්ණය කිරීම කරන්න පුළුවන්. එතකොට දැන් අපි ශක්තිය සෙවීමට අදාළව හදාගත්ත සමීකරණ ඕම් නියමයේ R කියන්නේ මොකද්ද? R කියන්නේ ප්‍රතිරෝධය, විද්‍යුත් ප්‍රතිරෝධය. ඒ කියන්නේ විදුලිය ගමන්ට තියෙන බාධාව. දැන් මේ සමීකරණ අපිට යොදන්න වෙන්නේ යම්කිසි ගානක දීලා තියෙන තොරතුරුත් එක්ක. ඒ කියන්නේ දැන් අපි ශක්තිය හොයන්න මේ තියෙන P සමානයි නෑ ඉස්සෙල්ලම ගත්තේ මේ
මේ ශක්ති ගන්න ගත්තේ E සමානයි PT කියන සමීකරණය. ඒතර යම් කිසි ගානකදී මේ P කියන එකයි T කියන එකයි දෙකම දීලා තියෙනවා නම් කෙලින්ම මේ සමීකරණයෙන් හදන්න පුළුවන්. සමහරලාට ගානක විභවාන්තරයයි ධාරාවයි කාලයයි දීලා තියෙනවා. ක්ෂමතාවය දීලා නැහැ. එතකොට අපිට මේ E සමානයි VIT කියන සූත්‍රය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. සමහර ගණනය කිරීම වලදී ගාන ඇතුලේ විභවාන්තරය දීලා නැත්තම් හැබැයි ඒ උපකරණයේ ප්‍රතිරෝධය දීලා තියෙනවා. එතකොට අපිට E සමානයි I වර්ග R T කියන සමීකරණය දාලා තමයි හදන්න වෙන්නේ. එතකොට ගානේ දීලා තියෙන දත්ත අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මොන සමීකරණය දාලාද හදන්නේ කියලා. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මේ සමීකරණ ටික මතක තියාගන්න. E සමානයි PT කියන්නේ ශක්ති ප්‍රමාණය සමානයි ක්ෂමතාව වැඩි කිරීම උපකරණය ක්‍රියා කරපු කාලය. එහෙම නැත්නම් E සමානයි උපකරණයේ විභවාන්තරය වැඩි කිරීම ධාරාව වැඩි කිරීම ගත වෙච්ච කාලය. එහෙමත් නැත්නම් E සමානයි ධාරාවේ වර්ගය හරි ගානක් තියෙනවනේ ගණන් දෙකක් පළවෙනි නෑ ඉස්සෙල්ලා පළවෙනි එක හදන්නකෝ. බලන්න විදුලි උපකරණයක ක්ෂමතාවය වොට් 200යි. මේ තප්පර 8කදී ක්‍රියා කළ විට කෙරෙන්න ඕන. ක්‍රියා කළ විට පිටවන තාප පරිමාව. මෙතෙන්දී අපි උපකල්පනයක් කරනවා තාපය නිපද වෙන මොකක් හරි උපකරණයක් හරි වෙන්න ඇති කියලා මේක. එතකොට මේ තාප පරිමාව කියලා කියන්නේ ඒ පිට වෙච්ච ශක්ති ප්‍රමාණය. තව වැය වෙච්ච ශක්තිය. ඒ කියන්නේ මේ තාප පරිමාව උපකරණේ අර වැය වුණු ශක්තියට සමානයි කියලා උපකල්පනය කළා තමයි මේ ගාන හදන්න වෙන්නේ. හරි. බලන්න තොරතුරු ටික අනුව මෙතන තියෙන අපි ඉගෙන ගත්ත කැළපෙන සමීකරණයක් දාලා හදන්න බලන්න. ඊට පස්සේ දෙවෙනි එකත් බලන්න පුළුවන්. අර කියපු හරියට කරුණා ටික තේරුම් ගත්තා නම්
පළවෙනි එක හදාගන්න පුළුවන් එන්න ඇති. බලන්න දෙවෙනි එකත් චුට්ටක් උත්සාහ කරන්න. මාර මුලින්ම කියපු කාරණා ටිකත් එක්ක පොඩ කල්පනා කරන්න. කාලය සම්බන්ධයෙන් මොකක්ද දාන්න ඕනේ ඒකකේ මොකක්ද කියලා. ලියනවා බලන්නකෝ. අවසාන එක ඒ කියන්නේ මේ දෙවෙනි කොටස උත්තරේ හදපු අය ඉන්නවද? පැයක් ක්‍රියා කරාම වැවෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. මේ ශක්තිය තාප ප්‍රමාණය ජූල් වලින් තමයි දාන්න වෙන්නේ. පළවෙනි එක මම හිතන්නේ බලන්න පුළුවන්. මේකේ තොරතුරු ටික ඉස්සර ලියාගමුකෝ. ක්ෂමතාවය. ඒ කියන්නේ P සමානයි 200යි වොට්. කාලය දැන් මයික් එක ඕන් වෙලා නේද? තප්පර 8යි. එතකොට අහන්නේ තාප ප්‍රමාණය. කියන්නේ තාප ශක්තිය. දැන් මේක තමයි E වෙන්නේ. සමානයි PT කියන සමීකරණය ගන්න පුළුවන්. E සමානයි PT. P කියන එක තියෙනවා 200යි. T තප්පර 8යි. එහෙනම් 1600යි. ජූල් වලින් තමයි මේක උත්තරේ එන්නේ. වැය වෙච්ච ශක්තිය මේ තප්පර 8ට ජූල් 1600ක් වෙනවා. ඊට පස්සේ කියන්නේ මේ උපකරණය පැයක් ක්‍රියා කළොත් වැවෙන ශක්තිය. මුල් සමීකරණයම E සමානයි PT. ඒ සමීකරණයම දාලා හදන්න පුළුවන්. කොහොමද? E කියන එක තමයි අහන්නේ. මේ දෙවෙනි කොටස E කියන එක තමයි දන්නේ නැත්තේ. P දන්නවා 200මයි. T කොච්චරද? පැයක් කියලා කියන එක තප්පර වලට හරවන්න ඕන. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. මිනිත්තුවක් කියන්නේ තප්පර 60ක්. එහෙනම් පැය එක තප්පර වලට හැරවන්න ඕන 60 වැඩි කිරීම 60යි තප්පර. කියන්නේ 3600යි. මෙන්න ක්‍රියා කරපු කාලය. දැන් ආපහු E සමානයි PT සූත්‍රය ආදේශ කරන්න තියෙන්නේ. ඒකට E සමානයි PT. P කියන්නේ 200යි. T කියන්නේ 3600යි. මේක සුළු කරන්නයි තියෙන්නේ. කියලා
ඒතර ඕනනම් මේකේ තව අපිට කරන්න පුළුවන් මේ ජූල් වලින් තියෙන එක 1000න් බෙදලා කිලෝ ජූල් වලට හරවන්න පුළුවන්. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1000 වගේ ජූල් 1000ක් කිලෝ ජූල් එකයි. ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකක් වගේ ජූල් 1000ක් කිලෝ ජූල් එකයි. එහෙනම් මේක 1000න් බෙදලා ඕනනම් 720යි කිලෝ ජූල් කියලා තියන්න පුළුවන්. උත්තරේ. මේ උත්තර දෙකම හරි. ඒ කියන්නේ මේ ජූල් 1000ක් සමානයි කිලෝ ජූල් එකයි. එතකොට ඒ අනුව තමයි 720යි kg දැන් කිලෝ ජූල් කියලා එන්නේ. මේ ක්‍රමයට එතකොට හදන්න පුළුවන්. ඕකේ අර අග පිටුවේ මෙන්න මේ ගාන ලියමුකෝ. උපකරණයක අවසාන පිටුවේ අර පිටකවර ඇතුල් පැත්තේ ලියන්නකෝ. උපකරණයක විද්‍යුත් ප්‍රතිරෝධය ඕම්ස් 2කි. එය තුළින් ඇම්පියර් 2ක ධාරාවක් මිනිත්තු 5ක් ගලා යාමේදී වැයවන ශක්ති ප්‍රමාණය සොයන්න. හරි බලන්න ගාන ලියලා ඔකේ තියෙන තොරතුරු ටික අරගෙන අපි ඉගෙන ගත්ත සමීකරණයක් පාවිච්චි කරලා ඔකේ උත්තරේ හදමු.
දැන් 4 ඉවරද? මං හිතන්නේ දැන් 4 ඉවර ඇති. මේකේ තියෙන උපකරණයක විද්‍යුත් ප්‍රතිරෝධය ඕම් 2කි. ඒ තුලින් ඇම්පියර් 2ක ධාරාවක් මිනිත්තු 5ක් ගලා යාමේදී වැයවන ශක්තිය හොයන්න කියලා. දැන් මේක අපි හදන විදිහ බලමු. තොරතුරු ටික ඉස්සෙල්ලා ලියාගමු. ඒක දීලා තියෙනවා ප්‍රතිරෝධය ඕම් 2යි. ඒ වගේම ධාරාව ඇම්පියර් 2යි. ධාරාව ගලා ගිය කාලය මිනිත්තු 5යි. එහෙමනම් අපි ප්‍රතිරෝධය කියන්නේ R ඕම් 2යි. ධාරාව I කියන එක ඇම්පියර් 2යි. කාලය T කියන එක මිනිත්තු 5යි කියලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලම බලන්න ඕනේ මේකට අපිට ගන්න පුළුවන් සූත්‍රය මොකද්ද? අහන්නේ ශක්තිය E. ඒක තමයි දන්නේ නැති. එතකොට දැන් මේකේ තියෙන තොරතුරු අනුව අපිට ගන්න පුළුවන් සූත්‍රය E සමානයි I වර්ග RT. ඔය සූත්‍රය මේ තියෙන තොරතුරු අනුව ගන්න පුළුවන්. ඒතර මේකේ R තියෙනවා I තියෙනවා. හැබැයි මෙන්න මේ T කියන එක මිනිත්තු වලින් දීලා තියෙන්නේ. මේක හරව ගන්න වෙනවා තප්පර වලට. ආදේශ කරොත් දැන් I 2යි 2 වර්ගය. R කියන එකත් 2යි. T කියන එක 5 කියන්නේ මිනිත්තුනේ. තප්පර කරන්න 60 වැඩි කරනවා. දෙවරක් 2 4යි 2යි 5 60 300යි. හරි බලන්න දැන් මේ විදිහට හැදුවේ කියලා. සමහරු කෙලින්ම 5 විතරක් දාලා හදලා ඇති. මම කලිනුත් කිව්වා මේක ආදේශ කරනකොට පාවිච්චි කරන්න වෙන්නේ ඒකකයේ විදිහට තප්පර. එහෙනම් 5 60 වැඩි කරලා තමයි උත්තරේ ගන්න ඕන. බලන්න උත්තරේ හරිද කියලා දැන් ඕගොල්ලන්ගේ හදලා බලමු. සම්පූර්ණ එක හදුවාම බලන්න හදලා නැති එකට සර් පේන්නේ නෑනේ. හරි හරි පොඩ්ඩක් ඉන්න. අපි දැන් මේ ගන්න සූත්‍රය කියලා කිව්වේ E සමානයි I වර්ග RT නේ. එතකොට I කියන එක 2 වර්ගය කිව්වා. R කියන්නේ 2යි.
හැබැයි T කියන්නේ 5 නෙමෙයි. මේක 60 වැඩි කරලා ගන්න ඕන. 4 2 වැඩි කිරීම 300. විතර බලන්න කීයද ආවේ කියලා. ජූල් වලින් උත්තර එනවා 2400. මේ උත්තරේ ආවද? 2400. ඒකකේ දාන්න ඕන ජූල්. වොට් එහෙම නෙමෙයි. සමහර වොට් කියන එකක් දාලා ඇති. හැම වෙලේම මතක තියාගන්න වොට් වලින් මනින්නේ ක්ෂමතාවය. කියන්නේ තප්පරයකදී වැය වෙන ශක්තිය. ශක්ති ප්‍රමාණය මුළු ශක්තිය මනිනකොට ජූල් වලින් තමයි දාන්න ඕන. එතකොට මේ විදිහට තමයි ආදේශ කරාම අපිට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ විදුලි උපකරණ වල ක්ෂමතාවය ගැන කතා කරන්නේ. දැන් ගෙදර විවිධ විදුලි උපකරණ තියෙනවා. එතකොට මේවා ක්‍රියාත්මක වුණාම මාසේ අන්තිමට ගෙදරට විදුලි බිලක් එනවා. ඔය විදුලි බිල එන්නේ අපි වැය කරපු මේ විද්‍යුත් ශක්ති ප්‍රමාණයට අදාළව. හැබැයි මේ අපිට දැන් ඔය ගෙදර උපකරණ ගත්තාම මේ උපකරණ වල ගහලා තියෙනවානේ ක්ෂමතාවය. ඒතකොට ඒකේ වෝල්ටේජතාවය විභවාන්තරයක් තියෙනවා. සමහර වෙලාව ගමන් කරන ධාරාවක් තියෙනවා. එතකොට මේවා පාවිච්චි කළා ඕනනම් බලන්න පුළුවන් කොච්චර ශක්ති ප්‍රමාණයක් මේවට වැය වෙනවද කියලා. දැන් මේ ජූල් වලින් අපි හෙව්වේ මේ එක උපකරණයක්. හැබැයි ගෙදරක උපකරණ එකක් නෙමෙයි ගොඩක් පාවිච්චි කරනවානේ. ඒ වගේම මේක මේ මිනිත්තු 8ක් නෙමෙයි. පැය ගාණක් ක්‍රියාත්මක වෙනවා සමහර උපකරණ එක දවසටත්. ඊළඟට බිල හැදෙන්නේ මාසයකට. එතකොට මේ ඔක්කොම ශක්තිය එකතු වුණාම ලොකු අගයක් එනවා. ඒ කියන්නේ ජූල් වලින් ගත්තොත්. ඒ නිසා මේ ලොකු ශක්ති ප්‍රමාණ මනිනකොට ජූල් ඇරුණාම පාවිච්චි වෙන ඒකකයක් තියෙනවා. මේක කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔය පල්ලෙහා පන්තිවල. ඒකට කියන්නේ කිලෝවොට් පැය කියලා. කිලෝවොට් පැය. මේකත් ශක්තිය මනින ඒකකයක්. kWh කිලෝවොට් පැය. දැන් මේ ක්ෂමතාවය කියලා එකක් ගැන කිව්වනේ. එතකොට ක්ෂමතාවය වොට් 1000ක් වෙච්ච උපකරණයක් පැය එකක් ක්‍රියා කළොත් වැය වෙන ශක්තිය හඳුන්වන්නේ ඒ ප්‍රමාණය හඳුන්වන්නේ කිලෝවොට් පැය එකක් කියලා. ඒතර මේක ටිකක් ලොකු ශක්ති ප්‍රමාණයක්. ඒ කියන්නේ කිලෝවොට් පැය කියන ඒකකය පාවිච්චි කරන්නේ මේ විශාල ශක්ති ප්‍රමාණ මනින්න. කිලෝවොට් පැය කියන එක පාවිච්චිට ගන්නෙ. දැන් මේක අපි හදලා බැලුවොත් වොට් 1000ක උපකරණයක් එනම් පැයක් ක්‍රියා කරාම වැය වෙන ශක්තියට කියන්නේ කිලෝවොට් පැය එකක් කියලා. දැන් යම්කිසි උපකරණයක වොට් අගය දන්නවා නම් ඒ කියන්නේ ක්ෂමතාවය දන්නවා නම්
එයා ක්‍රියා කරපු පැය ගාණක් දන්නවා නම් අපිට වැය වෙච්ච ශක්තිය කිලෝවොට් පැය වලින් හොයන්න පුළුවන්. හැබැයි ඒක වෙනම සූත්‍රයකින් තමයි හදන්නේ. ඔතන අර ගාණ ලියපු තැන තියෙනවනේ පිට කවරේ. අන්න එතන තරුවක් දාලා ලියන්න විශාල ශක්ති ප්‍රමාණ පිට කවර ඇතුළේ පැති ලියන්නේ විශාල ශක්ති ප්‍රමාණ මැනීමේදී කිලෝවොට් පැය නැමැති විශාල ශක්ති ප්‍රමාණ මැනීමේදී කිලෝවොට් පැය නැමැති ඒකකය භාවිතා කරයි. වරන් ඇතුලේ අර KWH හැබැයි ඒක සිම්පල් K කැපිටල් W සිම්පල් H KWH කියන එක සිම්පල් K කැපිටල් W සිම්පල් H ඒකකේ භාවිතා කරයි කියලා ලිව්වනේ. ඊට පස්සේ වෙන පාඩකින් ලියමු කිලෝවොට් පැය එකක් යනු කිලෝවොට් පැය එකක් යනු වොට් 1000ක ක්ෂමතාවයක් ඇති වොට් 1000ක ක්ෂමතාවයක් ඇති උපකරණයක් වොට් 1000ක ක්ෂමතාවයක් ඇති උපකරණයක් පැය එකක් ක්‍රියා කිරීමේදී වැය වන ශක්ති ප්‍රමාණය වේ. ඊට පස්සේ දැන් එතකොට කිලෝවොට් පැය එකක් කියන එකේ අදහස මතක තියාගන්න මොකද්ද? කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ වොට් 1000ක ක්ෂමතාවයක් තියෙන උපකරණයක් පැයක් ක්‍රියා කරනකොට වැය වන ශක්ති ප්‍රමාණය. කිසියම් උපකරණයක් ක්‍රියා කිරීමේදී වැය වන ශක්තිය කිලෝවොට් පැය වලින් සෙවීමට අවශ්‍ය නම් ඒ සඳහාද සූත්‍රයක් ගොඩනගා තිබේ. දැන් මෙන්න මේ සූත්‍රය ඔයගොල්ලෝ කලින් දන්න එකක්. කිලෝවොට් පැය වලින් හොයන්න ඕන නම්
බලන්න මේ මෙන්න මෙහෙම සූත්‍රයක් මතකයක් තියෙනවද කියලා. කිලෝවොට් පැය වලින් ගණනය කරන්න පුළුවන්. උපකරණය වොට් අගය ගන්නවා. ඒක වැඩි කරනවා ක්‍රියා කළ පැය ගානෙන්. මෙතන පැය ගානෙන් ගන්නේ ක්‍රියා කළ පැය. ඊට පස්සේ ඔක බෙදනවා 1000. මෙන්න මේ සූත්‍රයෙන් පුළුවන් කිසියම් උපකරණයක් ක්‍රියා කරාම වේවන ශක්තිය අපිට පුළුවන්කම තියෙනවා කිලෝවොට් පැය වලින් හොයන්න. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. වොට් 2000ක උපකරණයක් තියෙනවා. මේක පැය 5ක් ක්‍රියා කරනවා. එතකොට වැය වෙච්ච ශක්තිය කිලෝවොට් පැය වලින් කොච්චරද කියලා අහුවොත් මේ සූත්‍රය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්ෂමතාවයනේ වොට් 2000 කියන්නේ. එතකොට මෙතන වොට් අගය කියන්නේ ක්ෂමතාවය. කියන උපකරණයේ ක්ෂමතාවය. සාමාන්‍ය උපකරණයක මේක ගහලා තියෙනවා. එතකොට අපි මේක ආදේශ කරොත් 2000 මෙතෙන්ට ආදේශ කරා වොට් අගය ක්‍රියා කරපු පැය ගාන කියන්නේ පැය 5යි. ඊට පස්සේ මේක 1000න් බෙදන්න ඕන. දැන් මේක හැදුවොත් 10 2යිනේ. ඉතින් 10යි. කිලෝවොට් පැය 10ක් වෙනවා. මේ උපකරණය ක්‍රියා කරාම වැය වෙච්ච ශක්තිය. එතකොට දැන් සමීකරණයක් ගොඩනගා ඇත කියලා ලියුවානේ. ගානක් වෙනම හදමු. ඉස්සෙල්ලා මෙන්න මේ සමීකරණය එතන ලියමුකෝ. මේක තමයි කිලෝවොට් පැය වලින් ශක්තිය හොයනවා නම් පාවිච්චි කරන සූත්‍රය. ඒතර මේකට අර ධාරාව වෝල්ට් ගාන ප්‍රතිරෝධය ඒව නෙමෙයි. වොට් අගේ ක්ෂමතාවයයි ක්‍රියා කරපු පැය ගානයි ඒ දෙක විතරයි ඕන. ඒතර කිලෝවොට් පැය කියන එකකින් ශක්ති ප්‍රමාණය මනින්න පුළුවන්. හැබැයි මේ කිලෝවොට් පැය පාවිච්චි කරන්නේ විශාල ශක්ති ප්‍රමාණ මනිනකොට. හරි මේ සූත්‍රය එතන ලියන්නකෝ. කිලෝවොට් පැය සමානයි වොට් අගේ වැඩි කිරීම ක්‍රියා කළ පැය ගාන බෙදීම 1000. හරිද? එතකොට මේකේ දැන් ඒකකය KWH කියලා තමයි දාන්නේ. simple K capital W simple H. හරි මේ සූත්‍රය පාවිච්චි කරලා අපි ගානක් හදනවා නම් බලන්න කොහොමද හදන්න පුළුවන් කියලා. එතන ගානක් ලියමු. වොට් 2000ක ක්ෂමතාවයක් ඇති ගණක් විදිහට ලියන්න එතන. වොට් 2000ක ක්ෂමතාවයක් ඇති මෝටරයක්
පැය 8ක් ක්‍රියා කළ විට වැයවන ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් සොයන්න. පැය 8ක් ක්‍රියා කළ විට වැයවන ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් සොයන්න. හරි බලන්න සූත්‍රයට ආදේශ කළ උත්තරයක් හොයන්න. වොට් අගය කියලා අදහස් කරන්නේ ක්ෂමතාවය. වොට් වලින් දාලා තියෙන අගය. පැය 5 නෙමෙයි දැන් පැය 8 දුන්නේ. ගාන හදන්න බලන්න. මේකේ සූත්‍රය තමයි වැය වූ ශක්තිය කිලෝවොට් පැය වලින් ගත්තාම වොට් අගය වැඩි කිරීම පැය ගණන බෙදීම 1000. එතකොට වොට් අගය කියලා දාන්න වෙන්නේ 2000 පැය ගාන පැය 8යි. එතකොට ආදේශ කරලා බලන්න උත්තරේ කීයක් එනවද කියලා. උත්තර එනවා හදුවොත් එහෙම 2000 වැඩි කිරීම 8 බෙදීම 1000 කියලා නෙන්නේ. KWH වලින් තමයි උත්තර එන්න ඕන. 2000 වැඩි කිරීම 8 බෙදීම 1000. එතකොට 2යි 16යි KWH. එන වැය වූ ශක්තිය. මේ තියෙන කිලෝවොට් පැය වලින් ගත්තාම වැය වෙලා තියෙන ශක්තිය කිලෝවොට් පැය 16යි. ඔය කිලෝවොට් පැය කියන ඒකකය තමයි විදුලි බල මණ්ඩලය අර විදුලි බිල දානකොට විදුලි ඒකක කියලා දාන්නේ. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය විදුලි ඒකක එකක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකක්. ඒක මතක තියාගන්න. ඕන වාක්‍යයක් ඉදිරියට ලියලා තියාගන්න. විදුලි බල මණ්ඩලය විදුලි ඒකක එකක් ලෙස හඳුන්වන්නේ කිලෝවොට් පැය එකකි.
විදුලි බල මණ්ඩලය විදුලි ඒකක එකක් ලෙස හඳුන්වන්නේ කිලෝවොට් පැය එකකි. එතකොට අර විදුලි ඒකක 90යි 105යි එහෙම කියලා දාලා තියෙන්නේ මේ කියන විදුලි ඒකක එකක කියන්නේ එතකොට අර විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින්. හරි ඔය ටික කතා කරලා අදට අපි ඉවර කරමු. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් විතර ඔන්ලයින් ක්ලාස් එක ඔන්ලයින් තියරි ක්ලාස් එක තියෙන්නේ බදාදා 10 ඉඳන් 8 වෙනකම්. ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයගොල්ලන් ගෲප් එකටම ලින්ක් එකක් දානවා. ඒක ඒ ලින්ක් එකෙන් මේ කතා කරපු කොටස ඉරිදා දවස ඇතුළත බලන්න පුළුවන්. ඒතර මග හැරිච්ච අයට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔය සිග්නල් නැතිවීමේ ගැටලු වගේ මොකක් හරි හේතු වෙනදා නැත්තම් වෙන පන්ති හරි ඔන්ලයින් ක්ලාස් හරි තිබිලා ඒක කරගන්න බැරි වුණොත් ඒක මග අරව ගන්නයි මේ ක්‍රමය මං යෙදුවේ. ඊට අමතරව රිවිෂන් ක්ලාස් එක ඒතර බ්‍රහස්පතින්දා 8:00ට තියෙන්නේ 6ට නෙමෙයි 8:00ට. ඒ කියන්නේ හෙට තියෙනවා රිවිෂන් ක්ලාස් එක. හැබැයි දැන් ගැටලුව තියෙන්නේ සමහර අයට අර තුන්වෙනි ටියුට් එක නැද්ද දන්නේ නැහැ. මොකද ඒක තමයි වුමනා වෙන්නේ. මේක මාර්තු වලට දුන්නා. ඉතින් මාර්තු වලට අරන් තියෙනවා නම් ගැටලුවක් නැහැ. මාර්තු වලට අරන් නැත්නම් ඒක මේ මාසේ ගෙවලා ගන්න පුළුවන් විදිහට තමයි මම දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මාර්තු ගෙවපු අයට ආයේ සල්ලි දීලා ටියුට් එක ගන්න ඕනේ නැහැ. මාර්තු ගෙවපු අයට හම්බෙලා තියෙන්නේ. හම්බෙලා නැත්තම් ඒ ටියුට් අංක 3 කියන එක. ඒ ටියුට් එක තමයි අපිට සාකච්ඡා කරන්න යන්නේ. ඒ නිසා ඒක නැත්තම් ඒක ක්ලාස් එකෙන් අරගන්න. හරි අදට අපි ඔය ටික කරලා හැමනම් ඉවර කරමු. මේ කරපු ටිකේ දැන් සමීකරණ ටිකක් තියෙනවනේ. ඒ ටික දැන් අනිත් දවසේ පාඩමට එනකොට ඒ ටික පාඩම් කරගන්න. මොකද දැන් ඔය ටික එක කොටසක් ඒ කියන්නේ වෙනම පැත්තක්. ලබන සතියේ කතා කරන්න තියෙන කොටස තනිකර වෙනම තියරි පැත්තක්. ගණනය කිරීම පැත්තක් නෙවෙයි. ඒතර මේ පාඩමේ ප්‍රශ්න දෙනකොටත් මේ කොටස් දෙක තියෙන්න පුළුවන්. ඒ ගණනය කිරීම පැත්තක් තියෙන්න පුළුවන්. නැත්නම් මේ ඊළඟට කතා කරන තියරි පැත්ත. එහෙනම් මේ පාඩම් කරගන්න සමීකරණ ටික ඊට පස්සේ ඉදිරියේදී අපිට වෙනම ටියුට් එකක ප්‍රශ්න පත්‍රයක මේ ගණනය කිරීම වලට අදාළව හදලා බලන්න පුළුවන් සමීකරණ භාවිතා කරන්න පුළුවන්ද කියන එක. එහෙනම් අදට අපි ඔය ටික කරලා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්.